Growing Beyond Smart Learning ඔන්ලයින් අධ්‍යාපනයේ ශ්‍රී ලාංකේය සන්නාමය ලේසියෙන් පහසුවෙන් සරලව ඉගෙන ගන්න. lms.growingbeyond.lk වෙත පිවිසෙන්න. මේ මොහොතේ ලංකාවේ දේශපාලනයේ විපක්ෂයේ ප්‍රබල දේශපාලන චරිතයක් තමයි පාට්ලි චම්පික රණවක කියන්නේ. ඉතින් අපි අද එතුමාට ආරාධනා කළා ඊළඟ මොහොතේ අපිට මොකක් වෙයිද කියලා පූර්ව අදහසක් ලබා ගන්න. ආයුබෝවන් මන්ත්‍රීතුමා. මන්ත්‍රීතුමා මේ පළවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් දීර්ඝයි. මොකද අපි එහෙම දීර්ඝ විදියට විස්තර විදියට පළවෙනි ප්‍රශ්නේ යොමු කරන්නේ අපේ ප්‍රේක්ෂකයා කොතනද ඉන්නේ කියන අදහස ඔබතුමාට ලබා දෙන්න. මන්ත්‍රීතුමා අපි නිතරම උපුටා ගන්නා කාරණයක් තමයි මේ අපේ රට ආර්ථික අර්බුදයක් ආසන්නයේ ඉන්නේ. අපේ රටේ බැංකු පද්ධතිය කඩාගෙන වැටීමට නියමිතයි කියන එක. එතකොට මේ වගේ මූල්‍ය අර්බුදයකදී අපේ රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. මේකේ වැඩිම හානිය පැටවෙන්නේ වැඩිම බර වැඩිම පීඩනය එල්ල වෙන්නේ අපේ රටේ මධ්‍යම පාන්තිකයට. එතකොට අපි අපේ රටේ ඉන්න විවිධ ආර්ථික විශේෂඥවරුන්ගෙන් ආර්ථිකය ගැන දන්න කියන අයගෙන් මේ ගැන අහුවාම ඒගොල්ලෝ අපිට කියන්නේ අපි මේ ගැන මොනවා හරි කිව්වොත් මේ යන වේගෙ මීට වඩා වැඩි වෙනවා. ඒ නිසා අපි මේ ගැන කතා නොකර ඉමුයි කියලා. හැබැයි මම හිතුවා අපි මධ්‍යම පාන්තිකයෝනේ. අපිට තියෙනවා අපේ රටේ පුරවැසියෝ පිටියට ඇත්ත දැනගැනීමේ අයිතියක්. අපි නියෝජනය කරන්නේ මධ්‍යම පාන්තිකයෝ. ඒත් එක්කම මේ කොහොමත් ඒ කියන්නේ ව්‍යාපාරිකයින්ට අපේ රටේ සල්ලි තියෙන උදවියට අපේ රටේ ආර්ථිකය ලෝක ආර්ථිකය තව මාස කිහිපයකින් කොයි වගේ වේද කියලා ඉස්සරහට තහවුරු කරලා අදහසක් දෙන අය බොහෝ දෙනා ඉන්නවනේ. ඒත් එක්කම අපිට ගොසිප් එකක් එනවා. කොළඹ පිරිස් එතකොට සල්ලි තියෙන පිරිස් තමන්ගේ මුදල් රුපියල් ඩොලර් වලට එහෙම නැත්නම් රත්තරන් වලට කන්වර්ට් කරනවායි කියලා. ඒත් එක්කම බ්ලැක් මාකට් එකේ මේ වෙනකොට රුපියල්ට සාපේක්ෂව ඩොලරය බොහොම වේගෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට මන්ත්‍රීතුමා අද රෑ නිදියලා හෙට උදේ නැගිටිද්දි එකපාරම හබක් ගාලා අපේ රටේ බැංකු පද්ධතිය එක දවසින් කඩාගෙන වැටලා තියෙද? එහෙම නැත්නම් මේක ප්‍රස්තාරයක් වගේ හිමින් කඩාගෙන වැටලා තියෙද? මොකද අපිට මේ ගැන පූර්ව අදහසක් නැහැ. ඔබතුමාගෙන් අපි විවිධ භාවයක් සහිත පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. අපේ රට මේ බැංකු පද්ධතිය කඩාගෙන වැටීම කියන්නේම මොන වගේ දෙයක්ද? මෙහෙමයි. ඇත්තටම බැංකු පද්ධතියක් පවතින්නේ මූල්‍ය පද්ධතියක් පවතින්නේ ප්‍රධාන වශයෙන්ම වෙළඳ පොලේ තියෙන විශ්වාසය මත. විශ්වාසය බිඳ වැටුනොත් බැංකු පද්ධතිය පවතින්නෙත් නැහැ, මූල්‍ය පද්ධතිය පවතින්නෙත් නැහැ. දැන් උදාහරණයක් හැටියට අපේ රටේ ඉන්න සියලුම තැන්පත්කරුවෝ ගිහිල්ලා බැංකු වලින් තමන්ගේ තැන්පතු ඉල්ලුවොත් බැංකු වලට ඒවා දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම වුණොත් ඔබ කිව්වා වගේ ඒ දවසේ බැංකු පද්ධතිය කඩා වැටෙනවා, මූල්‍ය පද්ධතිය කඩා වැටෙනවා, රට කඩා වැටෙනවා. ඒ විශ්වාසය බිඳ වැටුණොත්. ඒ වගේම රටවල් පිළිබඳව විශ්වාසය තියෙනවා. ඒ රටවල් පිළිබඳ විශ්වාසයේ මනින්න අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම තියෙනවා. ඒ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම මත තමයි රටවල් වල ඒ රටේ ඉන්න ව්‍යාපාරිකයොත් ඒ වගේම පිටස්තරයොත් ඒ රට දිහා බලන්නේ. ඒ යම්කිසි සිදුවීමකින් පුළුවන් මේ අපිට ඒ රට පිළිබඳ තියෙන අසීමාන්තික විශ්වාසය බිඳ වැටීම වෙන්න. සාමාන්‍යයෙන් ලෝක ඉතිහාසයේ මූල්‍ය අපිට අද තියෙන ප්‍රධාන වශයෙන් මූල්‍ය අර්බුදයක්. ඒ මූල්‍ය අර්බුදය සමහරු කියනවා වගේ මේ తాවකාලික මූල්‍ය ප්‍රශ්නයක් නෙවෙයි, දිගුකාලීන අර්බුදයක කොටසක්. අපිට ඉංග්‍රීසියෙන් වචන දෙකක් තියෙනවා, ලික්විඩිටි කියලා, සොල්වන්සි කියලා. ලික්විඩිටි කියන්නේ ඒ වෙලාවේ තියෙන මුදල් ප්‍රශ්නයක්, මූල්‍ය ප්‍රශ්නයක්. ඒක එහා මෙහා කරගන්න පුළුවන් අපිට. සොල්වන්සි ප්‍රශ්නයක් කියන්නේ මේ දැන් ප්‍රශ්නේ පැන නැගිලා තියෙන දීර්ඝ අර්බුදයක ප්‍රතිඵලයක් හැටියට ඒක එන්නම වර්ධනය වෙමින් තියෙන තත්ත්වයක්. ලංකාවේ තත්ත්වය සල්ලි එහා මෙහා කරලා විසඳ ගන්න පුළුවන් මූල්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. දිගුකාලීනව ආපු තුවාලයක් ඉතාමත්ම නරක ආකාරයට පුපුරා යමින් තියෙන තත්ත්වයක් තමයි ලංකාවේ තියෙන්නේ. දැනට ලංකාවේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය විදේශ මූල්‍ය හිඟය පිළිබඳ ඇති වෙලා තියෙන අර්බුදයක්. ඒක දේශීය මූල්‍ය හිඟයක් බවටත්, ඒක ඊළඟට මූල්‍ය වෙළඳ පොලේ කඩා වැටීමක් බවටත්, ඒකම ඊළඟට ආර්ථික අර්බුදයක් බවටත්, ඒ ආර්ථික අර්බුදය ඊළඟට දේශපාලන අර්බුදයක් බවටත් පරිවර්තනය වෙන්න නියමිතයි. ඉතින් මේක ක්‍රමයෙන් සිද්ධ වෙලා ඔබ කිව්වා වගේ එක දවසක තමයි මේ ප්‍රශ්නේ එන්නේ. ඒක නිශ්චිත දවසක මේ ප්‍රශ්නේ එනවා. මේ මෑත කාලේ වෙච්ච සිද්ධියක් නෙවෙයි. මම කියන්නේ 2010 ග්‍රීසිය ගත්තොත් අද වෙනකන් අමාරුලා තියෙන ග්‍රීසියට මේකෙන් ගොඩ වෙන්න. සිද්ධියක් වුණා. ග්‍රීසිය තමන්ගේ ණය හැංගුවාය. ඇත්ත ණය ප්‍රමාණය මේ කියන ණය ප්‍රමාණයට වඩා වැඩිය කියලා එක්තරා වාර්තාවක් එක්තරා දිනයක පළ වුණා.
ඒ දිනේ ග්‍රීසිය පිළිබඳව තිබිච්ච ජාත්‍යන්තර විශ්වාසයේ යුරෝපා සංගමයේ විශ්වාසය බිඳ වැටුණා. මිනිස්සු බැංකු වලට දිව්වා. බැංකු වලට සල්ලි ගෙවා ගන්න බැරි වුණා. ග්‍රීසිය එදා බිඳ වැටුණා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය ගැන විශාල විශ්වාසයක් මුළු ලෝකෙ පුරාම තිබුණා. නමුත් අභ්‍යන්තර අර්බුදයක් දළුලමින් තිබුණා මේ ණයවර ගණදෙනු පිළිබඳව. එක දවසක වෝමන් බ්‍රදර්ස්ලා කිව්වා අපි බංකොලොත් කියලා. එදා ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික අවපාතය ආරම්භ වුණා. එදාම මේ මොහොතේ මුළු ලෝකයේ පුරාම අර හරියට භූමිකම්පාවක් වුණා වගේ මුළු ලෝකයේ පුරාම ඒ ආර්ථික අර්බුදය ගමන් කළා. එක්තරා දුරකට ඒක තෙල් අර්බුදයක් බලශක්ති අර්බුදයක් හැටියටත් ආවා. අපේ රටටත් බලපෑවා 2008 ඉඳන් 2010 විතර වෙනකන් ඒක තිබුණා. අද මේ වෙනකන් ඇමරිකාව ඒ කම්පණයෙන් හරියට ගැලවිලා නැහැ. ඇත්තම කිව්වොත්. ග්‍රීසියත් අද මේ වෙනකන් ගැලවිලා නැහැ. ඉතින් ලංකාවේ අද පවතින තත්ත්වය තමයි විදේශ මූල්‍ය සපයා ගැනීම පිළිබඳ අර්බුදයක් තමයි අපිට තියෙන්නේ. අපි ගත්තොත් විදේශ අපේ වත්කම් අපේ සාමාන්‍ය බැංකුවල හා මහ බැංකුවේ විදේශීය වත්කම් දිහා බැලුවා මේ දෙක එකතු කළාම අද අපට තියෙන්නේ ඍණ අගයක්. ඍණ ඩොලර් මිලියන 2115ක් තමයි අපේ ගාන. ඒ නිසා තමයි මේ ඊයේ පෙරේදා අලුත් මුදල් ඇමතිතුමා එහෙමපත් වෙලා ජනාධිපතිතුමා මම නැවත තරඟ කරනවාය කියලා කිව්වම අර ඔබ කියන විශ්වාසය දෙන්න තමයි ඒක කරේ. ඒ කියන්නේ කොන්ෆිඩන්ස් එක දෙන්න මාකට් එකට. හැබැයි මාකට් එකේ ප්‍රතිචාරය මොකද්ද? ප්‍රතිචාරය තමයි මූඩීලා ප්‍රකාශ කළා. ඒගොල්ලන්ට ඔය මෙතනට බැසිල් රාජපක්ෂ මහත්තයා එනවයි කියන එක එහෙම ලොකු විඥාවක් නෙමෙයි මේ රටේ මාධ්‍ය වලට විඥාවක් වුණාට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නැවත වතාවක් තරඟ කරනවා කියන එක ලොකු විඥාවක් නෙවෙයි ලොකු විශ්වසනීය බලාපොරොත්තුවක් නෙවෙයි අන්තර්ජාතික ආයෝජකයින්ට. ඔවුන් තීරණය කළා දැනට අපි ඉන්න high risk substantially risk ඒ කියන තවත් පහලට අපිව ගෙනියන්න. ඊළඟට යන්න තියෙන ඉතින් අපිට ඩිෆෝල්ට් කියන එක කියන්නේ බංකොලොත් බුම්බත් තත්ත්වය තමයි. ඉතින් ඒක කිව් පමණින් අර කිව්වා වගේ මුළු රටේම ව්‍යාපාරික ප්‍රජාව ඒ හැම කෙනාගේම ඇඟවල් වෙවුලන්න පටන් අරන් තියෙනවා. මේ නහර වැඩ කරන්නේ තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මේක ඔබ කිව්වා වගේ මධ්‍යම පන්තියට විතරක් නෙමෙයි මේක සෑම ජන කණ්ඩායමකටම බලපානවා. දුගී ජනතාව අද ඇත්තම කිව්වොත් අලුත් දුප්පත් පන්තියක් ඇතිලා තියෙනවා මේ රටේ. වේල් 3 කාපු අය දෙකට බහැලා තිනවා 2 කාපු අය එකට බහැලා තිනවා. අසන්න වශයෙන් 40 ලක්ෂයකට විතර රැකියා අහිමි වෙලා තියෙනවා. අර්ධ රැකියා කරපු අය ඒ වගේම ස්වයං රැකියා කරපු අය ඒ වගේ. ඒ වගේම මධ්‍යම පන්තිය යම්කිසි මට්ටමකට ජීවිතේ විඳමින් හිටියා. ඒ අයට දැන් ඒක බජට් කරන්න වෙලා තියෙනවා ටික. ඉහළ ගණයේ පිරිස් වලට කඩා වැටීම ආරම්භ වෙලා තියෙනවා. ප්‍රධාන සමාගමක් වන ලාෆ් ගෑස් ව්‍යාපාරය බිඳ වැටීමේ මුවදුරට ඇවිල්ලා තියෙනවා. ඊළඟට ලංකා බැංකුව මහජන බැංකුව කියන දවන්ත ට්‍රිලියන 5ක දේපොළ කඩා වැටීමේ මුව විටට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවා ඇත්තටම මේ බැංකු දෙක නම් අපි අර ඉංග්‍රීසියෙන් කියනවා too big to fall කියලා. ලොකු වැඩි වැටෙන්න. ඒ වැටෙන්නේ ලංකාවත් එක්ක. එතෙන්ට ඇද වැටලා තියෙනවා. එතකොට මේකත් එක්ක මේ මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියට අපිට පොහොර ගෙන්නන්න සල්ලි නැති වුණා. ඒ නිසා අපි සාගතයක් කරා ගමන් කරමින් තියෙනවා නිකන් වාචාල කතා කොච්චර ලස්සන කතා අපිට ඇහෙන්න තිබුණා. ලබන මාස දෙකකින් මේ රටේ සාගතයක් එනවා. කන්න නැති වෙනවා. ඒක ස්ථිරයි. ඔය කාබනික ගොවිතැන අරව මේවා ඔය ලංකාව බ්‍රෑන්ඩ් කරනවා කාබනික ගොවිතැනින් කියලා කිව්වට තව මාස 5කින් ලංකාව බ්‍රෑන්ඩ් වෙනවා. 100% කාබනික ගොවිතැන කරන්න ගිය මෝඩ හරක් රංචුවක් රටේ සාගතයක් ඇති කරපු රටක් හැටියට මේක බ්‍රෑන්ඩ් වෙනවා. ඔය බ්‍රෑන්ඩින් ගැන ලොකුවට කතා කරන ඇතැම් නාලිකාවල ප්‍රධානීන්ට තව මාස 5කින් ඒ යථාර්ථයට ලෝක යථාර්ථයට මුහුණ දෙන්න පුළුවන්. එතකොට ඔය කෙමිකල් ෆර්ටිලයිසර් කම්පැනි වලට පෙන්වන්න ලස්සන උදාහරණයක් තියෙනවා. ලංකාව කියන මුග්ධ රටේ මුග්ධව රැලක් රටම කරන්න ගියා අපිව අතෑරලා කාබනික ගොවිතැනට මෙන්න අද ඒ රටේ බඩගින්නේ ලාස් ගණන් මැරෙනවා කියලා. මේ මුග්ධව මේ රට පෙන්වන්නේ ඒකට. මේගොල්ලෝ ඒ ජාතියම මාධ්‍ය විද්‍යාවලින් තමයි මේ බලයට ආවේ. කැලණියේ නයි පෙන්නලා ඒ වගේම ලී කුවාන් නිවුලා පෙන්නලා මහතීර් මොහම්මඩ්ලා පෙන්නලා පිඩල් කැස්ටෝලා පෙන්නලා ආවේ. දැන් ඒ ඔක්කොම විහිළුවක් වෙලා තියෙනවා. මොකද මූල්‍ය අර්බුදයේ හමුවේ ඇවිල්ලා. ඊළඟ පියවර මොකද්ද? ඖෂධ ගෙන්නන එකට සල්ලි නැහැ. ඇත්ත කතාව ඒකයි. අද ඖෂධ හිඟයක් තියෙනවා.
පිළිකා රෝගීන් මිය යනවා, හෘද රෝගීන් මිය යනවා, වකුගඩු රෝගීන් මිය යනවා. ස්පිරිතාලවල ඖෂධ හිඟයක් තියෙනවා. මේ පිළිබඳව ඇතම් වෛද්‍ය නිලධාරීවරු මොන දේශපාලන කයිකතන්දර කිව්වත් රෝහල් වලට යන අය දන්නවා මේ යථාර්ථය. ඊළඟට ඉන්ධන ප්‍රශ්නේ. ඇත්තම කිව්වොත් මේ කනිජ තෙල් නීතිගත සංස්ථාව තමයි මේ අර්බුදය, ඒ අමාත්‍යාංශය තමයි මේ අර්බුදයේ නිර්මාතෘවරු. මොකද ඒගොල්ලෝ මාස 16කින් ඒගොල්ලන්ගේ ඩොලර් බිල් ගෙව්වේ නැහැ. ඒගොල්ලන්ගේ ඩොලර් බිල් ගෙවීම ඒගොල්ලෝ ලංකා බැංකුවටයි මහජන බැංකුවටයි පැවරුවා. ඒ නිසා මේ ට්‍රිලියන ගානක දේපොළ සහිත ලංකා බැංකුවයි මහජන බැංකුවයි මේ ඩොලර් හිඟයකට අරන් ගිහිල්ලා රටම ඩොලර් හිඟය තුල ගිල්ලෙව්වේ මේ කනිජ තෙල් නීතිගත සංස්ථාව පාලනය කරපු අය පහුගිය මාස 16. ඒ කියන්නේ මේ ආණ්ඩුවේ. අපිත් ඔය පාලනය කළා. අපේ කාලවල ඔහොම කිසිම ගැටලුවක් අර්බුදයක් ඇති වුණේ අපි ඒව සබුද්ධිකව පාලනය කළා. දැන් අපිට ඇහෙන්නේ අර පුටින්ලව ගේනවයි කියපු මහතීර් මොහමඩ්ලව ගේනවා කිව්වා වගේ මිනිසුන්ට තව බොරු හීන ටිකක් කියන එක තමයි අපිට ඇහෙන්නේ. ඇත්තටම කන්තේ නීතිගත සංස්ථාව පසුගිය මාස 16 ඇතුළත ඩොලර් මිලියන 3400ක් පියවල නැහැ. ඒ 3400 පියවුවොත් මහ බැංකුව හෙට උදේට ඔබ කියපු අර අර්බුදේ එනවා. වොමන් බ්‍රදර්ස් පැටුණා වගේ මේ කන්තේ නීතිගත සංස්ථාවත් එක්ක නෙවෙයි මහ බැංකුවම වැටෙනවා. ඒක තමයි ඇත්ත. ඉතින් ඒ නිසා හංගන දෙයක් නැහැ. මේ අර්බුදය ගැන අපි කිව්වා. ඒ ගැන මම ආර්ථික විද්‍යාඥයෙක් නෙවෙයි. නමුත් 2014 මම පොතක් ලිව්වා ආලපාලු ආර්ථිකය කියලා. මම ඒකෙදි කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයාට මම අවස්ථා ගණනාවක මේ පිළිබඳව දැනුම් දුන්නා. ඔහුගේ නිලධාරීන්ට දැනුම් දුන්නා. ලලිත් වීරතුංගට දැනුම් දුන්නා. ගාමිණී සෙනරත්ට දැනුම් දුන්නා. කියන් තියෙන හැමෝටම කිව්වා. මේ වැඩේ කරන්න එපා. වාණිජ්‍ය පදනමෙන් ණය අරගෙන ඒවා කිසිම ආකාරයකට ප්‍රයෝජනයක් නැති තැන්වල ආයෝජනය කරන්න එපා. ඒක තමයි වුනේ. වාණිජ්‍ය ණය අරගෙන ඩොලර් ණය ඒවයින් ආදායමක් එන්නේ නැති තැන්වල අපි ආයෝජනය කළා. නැව්වෙන්නේ නැති ගුවන් තොටුපළවල්, ගුවන් යාන නැව්වෙන්නේ නැති වරායවල්, ගුවන් යාන එන්නේ නැති ගුවන් තොටුපළවල්, ක්‍රිකට් ගහන්න නැති ක්‍රීඩාංගන, තලගොයින්ට වී වේලන්න යන්න පුළුවන් විදිහ අධිවේගී මාර්ග අපි හැදුවා. රට ණය කළා. ඒවයින් මොකුත් ප්‍රයෝජනයක් වෙලා නැහැ. ඒවයින් නැහැ පළවෙනි කතාව ආදායම. දෙක ඒවට ගිය ඇත්ත වියදම් වගේ 3-4 ගුණයක් ඒවට වියදම් කළා. ඒවා කවදා හරි ගෙවන්න වෙනවා කියලා මම කිව්වා. ආලපාලු ආර්ථිකය කියන ඒ කුඩා කෘතිය බුක්ලට් එක මේ රටේ වැඩියෙන්ම විකිණිච්ච කෘතිය සිංහල කෘතිය. මිනිස්සු මේක අවබෝධ කරගත්තා. ඒ අනුව තමයි ඒ ආණ්ඩුව එළෙව්වේ. ඊළඟට මම 2016 දී අපේ ආණ්ඩුවේ කට්ටියට අවවාදයක් හැටියට ලිව්වා මූල්‍ය අර්බුදය පාමුල කියලා. මෙහෙමම ලිව්වා මේක 2023 වෙන්න කලින් මේක කඩා වැටෙනවාය කියන එක ඒකේ තියෙනවා. බොහොම පැහැදිලිව. ඒපේ ආණ්ඩුවයටත් ඒක රහුම්කම් දෙන්න ඕනකමක් තිබුණේ නැහැ. ඒගොල්ලන්ටත් හිතුවේ රත්තරන් වැස්ස වැහෙනවා 94න් පස්සේ අපේ ආණ්ඩුවක් ආවා. අපි මේකට සරම උස්සලා කොහොම හරි මේ රත්තරන් වැස්ස නෙලා ගන්න ඕන කියන ආකල්පය තමයි තිබුණේ. මේ ආණ්ඩුව බලයට එනකොටත් කට්ටියට කිව්වේ රාජපක්ෂලගේ කාලේ 7% ආර්ථික වර්ධන වේගයක් තිබුණා. 7% පොලී අනුපාත තිබුණා. ආයි රත්තරන් වැස්ස වහින්න යන්නේ. අපි දැන් පාරට ගිහිල්ලා සරමල්ලන් ඉන්න ඕනේ රත්තරන් වැස්ස බාර ගන්න කියලා. දැන් රත්තරන් වැස්ස නැවතිලා. සරම ඉස්සිලා නිරවුත පේනවා. ඕක තමයි ඇත්ත කතාව. ඉතින් මේක ගලවා ගැනීමට රාජ්‍ය දේපොළ විකිණීමෙන් හෝ රට විදේශික කොම්පැනිකාරයට විකිණීමෙන් බැහැ. හැබැයි අද සුවිශේෂී තත්ත්වයක් මේ රටේ තියෙනවා. ඒ කියන්නේ මේ රාජ්‍ය කියන එක පවුලක කොම්පැනිකාරයෝ 3-4 දෙනෙක්ගේ හා විදේශීය කොම්පැනි 2-3කගේ අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. මොනම නීතියක්වත් නැහැ, මොනම ප්‍රසම්පාදන ක්‍රියාවලියක්වත් නැහැ. සෑම ශේෂ්ත්‍රයකම යුක්තිය පසිඳලවීමේ ශේෂ්ත්‍රයේ සිට ආර්ථික ක්‍රියාවලිය මෙහෙවන සෑම ශේෂ්ත්‍රයකම ඉහලින් එන අණක් අණුව අරක විකුණපම් මේක විකුණපම් මේ ගාන ගනින් මෙහෙම කරපම් කියනවා ඇරෙන්න මොනම නීතියක්වත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක්වත් මොනම ක්‍රියාවලියක්වත් අද දකින්න නැහැ. ඒ නිසා මේ රාජ්‍ය අත්අඩංගුවේ තියෙන්නේ. මේකට අපි කියනවා ස්ටේට් කැප්චර් කියලා. මේ රාජ්‍ය අත්අඩංගුවෙන් මේ ජාවාරම්කාර පවුලෙන් ජාවාරම්කාර කල්ලියෙන් විදේශ කොම්පැනිකාරින්ගේ මේ රට ගලව ගත්තේ නැත්නම් මේ රටේ ඔබ කිව්වාගේ මධ්‍යම පන්තිය නෙවෙයි සැලකිය යුතු පිරිසක්. මේ රටේ කවදාකවත් මිනිස්සු සාගතයෙන් මිය ගිහිල්ලා නැහැ. දැන් උදා වෙමින් තියෙන්නේ සාගතයෙන් මිනිස්සු මිය යන යුගය. දැන් උදා වෙමින් තියෙන්නේ නැවතත් ගොවීන් වසකන යුගය. දැන් උදා වෙමින් තියෙන්නේ දරුවෝ බඩගින්නේ ලිඳට වීසි කරන යුගය දෙම අම්මලා. දැන් උදා වෙමින් තියෙන්නේ පාරවල් වල ඇඟ විකුණන යුගය. දැන් උදා වෙමින් තියෙන්නේ මේ ධනය බලය තියෙන මිනිස්සු තමන්ගේ ධනය පිටරට පටවන යුගය. දැන් උදා වෙමින් තියෙන්නේ මානව කාන්තාරයක් බවට ලංකාව පත් වෙන අවස්ථාව තමයි
උදා වෙමින් තියෙන්නේ. අර මේක හරියට මට අර ඊයේ පාර්ලිමේන්තුවේ ඉන්නකොට තේරුණේ මේ ඇහෙන කතා මේ කියන පම්පෝරි තෙල් ඇමතිගේ අනික් අයගේ අර ජාතක කතාවක තියෙනවා මේ පර්වතයෙන් පහළට වැටෙන මිනිහා පර්වතයෙන් පහළට වැටෙනකොට කිව්වලු ගත දැවටෙන මේ සීත සුලන් රැලි අහෝ සැපයි කිව්වලු කියලා සින්දුවක් තියෙනවා. අන්න ඒ වගේ තමයි. මේ හොම්බ බිනැල්ල තැලිලා කුඩුපට්ටම් වෙන්න යන්නේ. හැබැයි ජයගී තමයි ඇහෙන්නේ. 3න් 2 ගත්තා මෙහෙමයි අරමයි කියලා මේ සුලන් රැලි අහෝ සැපයි කිව්වා වගේ තමයි අපිට පේන්නේ. ඕක තමයි ඇත්ත කතාව. මන්ත්‍රීතුමා ඔබතුමාට හිතන විදිහට රටක් හැටියට අපිට තව කොච්චර කාලයක් ඉතිරි වෙලා තියෙනවද? දැන් ඉතුරුලා නැහැ කාලයක්. දැන්ටමත් අපි පරක්කුයි. අපි අඩුම ගානේ 2019 මේ ආණ්ඩුව ආරම්භ කළා නම් ඔවුන් පටන් ගත්තෙම 2019 දෙසැම්බර් 1 වෙනිදා ධන කුවේරීන්ට බදු සහන දීලා. නව ලිබරල් වාදය කියලා බැන්නට බ්‍රයන් වික්‍රමසිංහටයි මෛත්‍රීපාල සිරිසේනටයි කිසිම ලිබරල් ආණ්ඩුවක් නොකරපු තරම් ධනපතියන්ට ධන කුවේරීන්ට බදු සහන දීලා තමයි පටන් ගත්තේ. 40ක් රටේ ආදායම හැලුණා ඒකෙන්. එතනින් තමයි පටන් ගත්තේ. එතනින් තමයි මේ අර්බුදය තීව්‍ර කළේ. එතනින් තමයි මේ අර්බුදය වේගවත් කළේ. ඊට පස්සෙවත් මේ ඩොලර් අර්බුදය ඒ කාරණා ගැන හිතන්නේ නැතුව පටන් ගත්තා. පාරවල් ලක්ෂයක් කාපට් කරන්න, අධිවේගී මාර්ගවලට තව ණය ගන්න, අපේ රටට ලැබෙන්න තිබිච්ච වටිනා විදේශ ධනෙ අර LRT ව්‍යාපෘතිය. LRT ව්‍යාපෘතිය තුරණන් අද අවුරුද්දකට ඩොලර් මිලියන 600 ගානේ රටට එනවා. අවුරුදු 15ක් ඒ ණය ගෙවන්න නැහැ. ඒක තිබුණා නම් අද මේ මූල්‍ය අර්බුදේ නැහැ. ඒවා නවත්තලා තමන්ගේ ජාවාරංකාර ව්‍යාපාරිකයෝ ජාවාරංකාර කම්පැනි එකක් අහුවෙලා ඒවෙන් ගසා කෑම ගැන තමයි හිතුවේ. රත්තරන් වැස්ස ගැන තමයි එකම සිතුවිල්ල තිබුණේ. නමුත් අපි දන්නා වැස්ස නවතින බව. ඔබට බලන්න පුළුවන් මේ ජනාධිපති පත් වුණා දවස් 3කට පස්සේ මම වීඩියෝවක් කළා. our brand is crisis කියලා. ඒකේ මම කියලා දෙනවා මෙයා යන්නේ මෙතෙන්ට කියලා. වැඩි කල මෙයාට නෑ කියලා. ඒක දැන් ඔප්පු වෙලා දෙනවා. අපිව හිරේ දැම්මයි කියලා රටේ අර්බුදේ විසඳෙන්නේ නැහැ. හෙට අපිව චරිත ඝාතනය කළා කියලා රටේ අර්බුදේ විසඳෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක මතක තියාගන්න ඕනේ. අපිව හෙට ඝාතනය කළා කියලා රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මොකද මේ අර්බුදේ පිටින් ඉන්න ආර්ථික විද්‍යාඥයෝ වගේ නෙමෙයි මම අපිත් ආණ්ඩු කළා ආණ්ඩු වෙච්ච හැටි අපි දැක්කා. රාජ්‍ය ආයතන ගොඩනගපු මිනිහෙක් හැටියට. කනිජ තේල් නීතික සංස්ථාව පවා ගොඩනගපු කෙනෙක් හැටියට. විදුලි බල මණ්ඩලයේ ලාභ කරපු කෙනෙක් හැටියට. මේ වගේ අමාරු රාජ්‍ය ආයතන කරලා ඒ වගේම රට කෙරිච්ච එක දැකපු කෙනෙක් හැටියට මගේ හැඟීම දැන් අපි පමා වැඩි කියලා. මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නයට විසඳුම ආරක්ෂණවාදයෙන් ලබා දෙන්න පුළුවන්ද? කිසිසේත් බෑ. ඇත්ත මොකද කතාව දැන් ඔය ගන්නකො කාබනික ගොවිතැන ගැන තියෙන පට්ටපල් බොරු දැන් මම තමයි මුලින්ම මේ රටේ කාබනික ගොවිතැන අඳුන්වා දීමේ කෘතිය ලිව්වේ. පිදුරු ගහක විප්ලවය කියලා. ඒක මම ලිව්වේ ඇත්තටම මගේ කෘතියක් නෙවෙයි ෆුකුයාකෝ කියලා ජපානයේ හිටපු ඒතරම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. හරි. ඒකට ෆුකුයාකෝ කියලා ජපානයේ හිටියා මේ මහත්මයෙක්. ඔහු කුඹුරට පිදුරු දාලා කාබනික ගොවිතැන කරන හැටි ගැන තමයි ඒ කෘතිය තියෙන්නේ. ඊළඟට මම සංවර්ධනයේ 3 වෙනි යාමයේ කියලා ලිව්වා හරිත ආර්ථිකයක පිටපත කියලා ලිව්වා. ඔය මේ ඉන්න කට්ටිය හිතන්නත් කලින් ලිව්වේ මීට අවුරුදු 30කට කලින්. ඒවා අපේ නිර්මාණ. නමුත් අපි ප්‍රායෝගිකයි. අපි දන්නවා මේවා තියෙන සීමා. මේ රට උපරිම වශයෙන් 105ක් ඔන්නම් කාබනික කරන්න පුළුවන්. ඔබේ ගෙවත්ත මගේ ගෙවත්තේ අපිට කාබනික කරන්න පුළුවන්. අනුන්ට විකුණන්න අපිට කාබනික කරන්න බෑ. සරල උදාහරණයක් ගන්න. දැන් ඔය පාරේ කුණු කඳු තියෙනවා. ඇයි ඕවා මේ පෝර බවට පත් කරන්නේ නැත්තේ කියලා. එහෙම පෝර බවට පත් කරපු කෙනෙක් මේ ඔය මේ කද්ද මීතර මුල්ල කුණු කන්ද කඩා වැටිච්ච වෙලාවේ අපේ නිලධාරීන් මැදිහත් වෙලා ඇත්තටම වටිනා නිලධාරීන් පිරිසක් අපි මැදිහත් වෙලා අපි කෙරවල පිටියේ කොළඹ කුණු කොම්පෝස්ට් කරන ව්‍යාපෘතියක් පටන් ගත්තා. ඒ ව්‍යාපෘතියට අපි ටොන් 1000ක් ගත්තා එතෙන්ට. ඒ ටොන් 1000න් පැහැදිලිව දිරා යන පිරිසිදු කාබනික ද්‍රව්‍ය පොලිතීන් අරවැය මිශ්‍ර නොවිච්ච ටොන් 250යි තිබුණා. ඒ 250න් දවස් 20කට පස්සේ අපිට ටොන් 50ක් හම්බ වුණා. කොම්පෝස්ට් හැටියට. එතකොට ඒකට අක්කර 27ක් ගියා අපිට. ටොන් 50ක් හදන්න. හරි? එතකොට මුළු අවුරුද්දම කළත් අපිට ටොන් 20000ට අඩු ප්‍රමාණයක් තමයි මේ හදන්න පුළුවන්. මේ ඔය කෙරවල පිටි. ඔබ දන්නවද ලංකාවේ කාබනික පොහොර අවශ්‍යතාවය කොච්චරද කියලා රසායනික පොහොර වෙනකොට? ටොන් කෝටි 2ක්. ටොන් කෝටි 2ක්. ටොන් කෝටි 2 හදන්න අක්කර කීයක් ඕනද? මේවා නිකම් මේවයින් කීයක් හරි හම්බු කරගන්න බලන් ඉන්න තක්කඩි. කෙලින්ම කිව්වොත් තක්කඩින්ගේ අදහස්. ඔය යෝජනා ක්‍රියාත්මක කරන්න ගියා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා.
හැබැයි එතුමා මේ වගේ ගොන් වැඩක් කරේ නැහැ. එතුමා කරේ නියම ව්‍යාපෘතිය. ඒ නියම ව්‍යාපෘතියට මිලියන් 600කට වැඩි වියදම් කළා. අවසානයේ මේ පිටිබඳව ආවා මේ ඔඩිට් කොරි එකක්. ඒකේ කිසි ප්‍රතිඵලයක් නැහැ කියලා. ඇත්ත කතාව ඒකයි. ඉතින් ඒකේ සාර්ථක අසාර්ථක භාවය අන්න එහෙම තමයි කරන්න ඕනේ. නියම ව්‍යාපෘතියක් කරලා කරන්න පුළුවන් ද බැරිද බලලා මොන ශේෂ්ත්‍රවද බලලා කරන එක. දැන් බලන්න අද යූරියා ගෙන්නන්නේ නැහැ. මොකද ප්‍රශ්නේ? තේ දළු කඩන්න බෑ. තේ දළු එන්නේ නැහැ. කුරුදු පොතු එන්නේ නැහැ. ඊළඟට ගොයම කහ ගැහිලා. ගොයමේ බජරි හැදිලා. ඒ කියන්නේ මේ වල්නාශක නැහැ. කෘමිනාශක නැහැ. බඩිරුඟු වලට දිලීර රෝග හැදිලා. හැම තැනකම ප්‍රශ්න. කෙහෙල් වලට ප්‍රශ්න ඇවිල්ලා. යූරියා කිලෝවක නයිට්‍රජන් ග්‍රෑම් 460ක් තියෙනවා. අපි හැමෝම පුංචි කාලෙම පහේ පන්තියේම ඉගෙන ගන්න දෙයක් තමයි මේ NPK ඕන කියලා. ඒ කියන්නේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන මූලද්‍රව්‍ය තුන ඕන කියලා භෝගයක් හැදෙන්න. තව අමතර මූලද්‍රව්‍ය 16ක් ඕනයි කියන එක ඉතින් සාමාන්‍යයෙන් විද්‍යාව ඉගෙන ගන්නකොට අපි දැනගන්නවා. දැන් යූරියා කිලෝග්‍රෑම් ඒ කියන්නේ ග්‍රෑම් 1000ක. හරි? නයිට්‍රජන් තියෙනවා ග්‍රෑම් 460ක්. කොම්පෝස් කිලෝ එක කීයක් තියෙනවද? ග්‍රෑම් 10යි. වෙන වචන වලින් කියනවනම් යූරියා කිලෝ එකක් දානකොට කොම්පෝස් කිලෝ 46ක් දාන්න ඕන. ඉලක්කම් බැරි ගොන්නු රූපවාහිනී තිරවලට ඇවිල්ලා මෙහෙම කරන්න පුළුවන් අරම කරන්න පුළුවන් කියලා කියන්නේ ඕවට තමයි. මොකක්ද ඇත්තටම කරන්න පුළුවන් දේ? අපිට ඇත්තටම කරන්න පුළුවන් දේ තමයි පළවෙනි එක පොහොර වලට ප්‍රමිතිය හදන එක. මේ රටේ ඔය වකුගඩු රෝග ආදී දේවල් වලට ගොදුරුනේ කිසිම ප්‍රමිතියකින් තොර ජාවාරම්කාරයෝ රැලක් පෝර ගෙන්නපු එක. හරි? වසවිස තියෙන පොල් තෙල් ගෙන්නපු රටේ පෝර හොඳට ගෙනේ කියලා විශ්වාස කරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම පොහොරවල ඉතා අධිකව බැරලෝහ ආදී තිබුණා ලංකාවට ගෙනාව පොහොරවල. ඒ ප්‍රමිතිය හැදීමයි පළමුව සිදු කළ යුතු තිබුණේ. දෙවෙනි කාරණේ තමයි අපේ ගොවියා පොහොර පසට දාන්නේ ගොයම දිහා බලලා. එහෙම නැත්නම් බෝගය දිහා බලලා. එහෙම නෙවෙයි. පසේ පරීක්ෂණයක් කරලා කුඩා පරීක්ෂණ තියෙනවා ඒවා කරලා ඒක දැනගන්න පුළුවන් පසට අවශ්‍ය ප්‍රමාණය. දැන් ලංකාවේ විද්‍යාඥවරියා ජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මමත් ඉන්න කාලේ ඔය තාක්ෂණ අමාත්‍යාංශයේ එතුමිය හොයාගත්තා නැනෝ තාක්ෂණයෙන් මේ පෝර යොදන්න ක්‍රමවේදයක්. එතකොට අවශ්‍ය වුණේ පෝර වලින් භාගයයි. ඒ කියන්නේ 50ක් ඉතුරු කරගන්න පුළුවන්. එතුමියක ඒක කවුරුත් ප්‍රයෝජනෙට ගත්තේ නැහැ. එතුමියක ඉන්දියාවට වික්කා පේටන්ට් බලපත්‍රය. හරි? දැන් අන්න ඒක තමයි ක්‍රමය. ඒ කියන්නේ මේ පෝර භාවිතය අවම කරන්නත් පුළුවන්. අවශ්‍ය ප්‍රමාණය පමණක් ලැබෙන්න සලසන්න පුළුවන්. ඒකට තාක්ෂණික ක්‍රම තියෙනවා. 100% නතර කරන්න බෑ. ඊළඟට දෙමුහුම් කරණයක් කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට පිදුරු. පිදුරු දැම්මම පසේ කාබනික ගුණය, පසේ වායු රඳන ප්‍රමාණය, පසේ ජලය රඳන ප්‍රමාණය මේක ඉහළ යනවා. වසුන් දාන්න පුළුවන්. ඔය සමහරු කියන වගේ මේ රටේ තේ වගා කරන්න බෑ ගිනි සීරිය දාලා. එහෙම කරන්න බෑ. ඕවා නිකන් හීන කතා. හරි? දැන් අද මොකද වෙලා තියෙන්නේ? ලංකාව අවුරුදු 150ක් තිස්සේ හදාගත්ත අමාරු නමක් සිලෝන් ටී. අපේ කිලෝග්‍රෑම් එක ඩොලර් 5ට විකුණුනේ. කෙන්යාවේ, චීනයේ, ඉන්දියාවේ අපිට එක තරම් කරන රටවල් ඩොලර් 1යි 2යි. අද කීයද ලංකාවේ තේ? $1. මේ කට්ටිය මේ මුග්දයෝ රැළ ඇත්තමකෝ මේ මෝඩ රැළ අවුරුදු 150ක් ජේම්ස් ටේලර් කියන විදේශිකයා මේ රටට ඇවිල්ලා ඒ වගේම පෙරාදනීය කුෂි මේ මොකද්ද උද්භිද උද්‍යානයේ පර්යේෂණ කළා. අනේ මේ සුද්ධ අපිට හදලා දීපු මේ තේ සිලෝන් ටී නාමය මේ ඊළඟ අවුරුද්දේ නැති කරනවා. මේ රටේම උරුමයක් තමයි සිනමන්. ඒ කියන්නේ කුරුඳු. සිලෝන් සිනමන්. ලෝකේ කොහෙවත් නැහැ කුරුඳු ඔය බොරු කතාව. කුරුඳු අපේ රටේ දෙයක්. අපේ රටේ පමණමයි. මේ මුග්දයෝ රැළ ඊළඟ 6 මාසෙදී මේ රටේ කුරුඳු වගාව ඉවර කරනවා. රබර් වගාව ඉවර කරනවා. පොල් වගාව ඉවර කරනවා. දන්ටමත් එළවලු පළතුරු වගාවේ මරණ මංචකයේ ඉන්නේ එළවලු පළතුරු වගාව. ඉතින් මොකද කෘෂි රසායන නැහැ මොනවාද පෝර නැහැ. ගිහින් මේ ගොවියන්ගේ අඬ කතා කරලා බලන්න ඕනම ගොවියෝ ගැන. මේ ගොවියෝ ගැන කිසිම කතා බහක් නැතුව පාර්ලිමේන්තුවට ගිහලා ටයි පොළු ඇඳගෙන ලොකු කතා පවත්වනවා. ඊළඟට වැදගත්ම දේ මේවා එකට එකට බැඳිලා තියෙනවා. දැන් උදාහරණයකට ලංකාවේ බඩඉරිඟු. බඩඉරිඟු කඩා වැටෙනකොට කඩා වැටෙන්නේ මොකද්ද? අර කුකුල් ගොවිපොළ බිත්තර. දැන් මොන වුණත් ලංකාව කුකුල් මස් වලින් හා බිත්තර වලින් සම්පෝෂිතයි. හරි? දැන් ඒක නැති වෙන්නේ යන්නේ. එච්චරයි කතාව. බඩඉරිඟු නැති වෙනවා කියන්නේ ඒක නැති වෙනවා. මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධ ගොවියා මොකද කරන්නේ? ගොවියා නිකන් ඉන්නේ. ගොවියා Tamanට විතරක් අස්වැන්න කරගෙන නිකන් ඉන්නවා. ඉතින් රුපියල් 80කට තිබිච්ච හාල් සේරුව 130 වෙනකන් කරගන්න බැරි වෙච්ච ආණ්ඩුවක්. ඉස්සරහට මේක රුපියල් 500 වුණා 300 වුණා කියන එක පුදුම වෙන්න දෙයක් නැහැ. ඉතින්
පෝර පිටරටින් ගේනවලු දැන් කාබනික පෝර. කාබනික පෝර ලංකා පිටරටින් ගේන්න බෑ එකක් නීතියෙන්. දෙවෙනි කාරණේ මොන මුග්දෙවරලක්ද මේ පිට රටවල් වල තියෙන කහල ගොඩවල් ටික මේ රටට ගේන ජාවාරම්කාරයෝ 3-4 දෙනෙක් සීනමවනවා වෙන්න පුළුවන්. නමුත් මේ රටේ එහෙම මේ කාබනික පෝර ගෙනල්ලා මේ කරන්නේ රසායනික පෝරම ගේනවා. ඉවරනේ. අන්තික ඔය කියන තරම් කාබනික පෝර මේ වසවිස නැත්තේ නෑ. දැන් කාබනික පෝර කියන්නේ මොනවද? කුකුල් අපද්‍රව්‍ය, එහෙම නැත්තම් ගොම, ඕ වගේ දේවල්. දැන් මේ කුකුල්ව අපි හදන්නේ මේ කාබනික දේවල් කන්න දීලාද? නෑ. උන්ට දෙනවා අපි උන්ගේ ලෙඩ රෝග මර්ධනය කිරීම සඳහා ඇන්ටිබයොටික්. ඕමේව දෙනවා. ඔය ඇන්ටිබයොටික් උන්ගේ මල පහත් එක්ක මල පහට එකතු වෙනවා. ඊට පස්සේ ඒවායේ ඇති වෙන ඒ දේවල් අපේ ආහාර දාමයට එකතු වෙන්න පුළුවන් කියලා මේ ළඟදී ඉතාම හොඳට පැහැදිලි කළා ඕස්ට්‍රේලියාවේ ඉන්න ලාංකික වෛද්‍යවරයෙක්. සූම් තාක්ෂණයේ මේවා චීනෙත් හම්බ වෙලා තිනවා ලෝකේ පුරාම මේ ලෙඩ හම්බ වෙලා තිනවා කියලා. ඉතින් ඒක නිසා ඊට පස්සේ මොකද වෙන්නේ? ඇන්ටිබයොටික් ගැහුවට අපේ බැක්ටීරියා රෝග හැදෙන්නේ නැතු වෙනවා. නිසා මේ රසායනික පෝර කිය මේ කුසිකර්මයේ කිසිම දෙයක් නොදන්න ඇතම් දොස්තරලයි මේවා බ්‍රෑන්ඩ් කරලා තව බිලියන ගාණක් තමන්ගේ account එකට දාන්න විදේශවල දැනටමත් මේ වීසා බලපත්‍ර අරන් ඉන්න ජාවාරම්කාරයෝ 3-4 දෙනෙකු ඇවිල්ලා රස කතා කිව්වට මේ රට අරක තමයි කියන්න තියෙන්නේ අර ගත දැවටෙන මේ සීත සුලන් රැලි අහෝ සැපයි කීවාසේ තව මාස 3කින් මේ ගොංකම ඉස්සරහට ගියොත් රටට සාගතය එනවා. යන්තම් ස්වයංපෝෂිත වෙච්ච සහලෙන් ස්වයංපෝෂිත වෙච්ච රට අවුරුදු 150ක් තිබිච්ච සිලෝන් ටී නාමය අපටම ආවේනික සිලෝන් සිනමන් නාමය කුකුල් මස් ටික බිත්තර ටික මේ සියල්ලම අපට නැති වෙලා කා කොටා ගන්න මරා ගන්න මංකොල්ල කන මිනිස් කාන්තාරයක් බවට රටපත් වෙනවා. මන්ත්‍රීතුමා ආරක්ෂණවාදය ගැන කතා කරපු නිසාම අපේ රටේ ශ්‍රම බලකායෙන් 26ක් ගොවිතැන් කරනවා කියලා දත්ත වාර්තා වෙනවා. ඒක මේ පැන්ඩමික් තත්ත්වයත් එක්ක තවත් වැඩි වෙලා තියෙනවා මේ ගොවිතැනට සහභාගී වීමේ ප්‍රමාණය. හැබැයි එහෙම අපේ ශ්‍රම බලකායෙන් 26ක් ගොවිතැන් කරලත් අපිට ඕනි දේවල් ටික අපේ රටේ අපිට ලබා ගන්න වෙන්නේ නැහැනේ. අපි ඒකත් පිටරටින් ආයනයනය කරනවා. ඒ නිසා තවදුරටත් අපි කෘෂි ආර්ථිකයක් මත යැපෙන එක සුදුසුද? එහෙම නැත්නම් මීට වඩා හොඳ නැද්ද අපි විවෘත වෙළඳපළත් එක්ක ගනුදෙනු කරමු? මෙහෙමයි. දැන් ඔය 127ක් ශ්‍රම බලකාය හිටියට කෘෂිකර්මයේ දලදේශීය නිෂ්පාදනයට දරන අනුපාතය 8%යි. 27ක් ඉඳලා 8%යි දෙන්නේ හොඳේ. ඵලදායීතාවයේ ප්‍රශ්නයක් තියෙනවා. අපි ඔය පිටරටින් ගේන එක කෘෂිකර්මය අතහැරීම නෙමෙයි කරන්න ඕන. කෘෂි ඵලදායීතාවය වැඩි කරන එක. දැන් ගන්නකො මේ පොල් ගහකින් ලංකාවේ ආසන්නයෙන් ලැබෙන්නේ වසරකට ගෙඩි 50යි. හරි. නමුත් මේ රටේම ඉන්නෝ මේ මාරවිලම ඉන්නෝ ගෙඩි 100ක් ගන්නයි පොල් ගහෙන්. ඒ තාක්ෂණය. ඉතින් ලංකාවේ පොල් ගහකින් ගෙඩි 100ක් ගන්න තාක්ෂණය අපිට ගෙනිච්චා නම් අපිට මේ පොල් ගස් වලින් භාගයක් තිබුණාම ඇතිනේ මේ රටේ මේ අවශ්‍යතාවය සපයන්නේ නේද? දැන් අල්ලපු රට කේරළේ පොල් ගහකින් ගෙඩි 150ක් ගන්න. මොකද්ද මේ තාක්ෂණය? මොකද්ද අපේ දේශගුණය කාලගුණය ඔක්කොම ඒ සමානයිනේ. ලංකාවේ පොල් ඉඩම් ගත්තොත් පොල් ඉඩම් වලින් 90%ක්ම අයිතිකාරයෝ ඉන්නේ කොළඹ 7. කොළඹ 3. මේ වතු වලටවත් එන්නේ නැහැ පැත්ත පළාතේ කවුරුවක්වත්. ඵලදායීතාව වැඩි කරනවා. ලංකාවේ වී. දැන් ඔය ස්වයංපෝෂිත කට්ටිය ගැන කියන්න තියෙන්නේ ලංකාවේ වී අපි නිදහස ලබන වෙලාවේ 1950 අපි දේශීය වී වැව්වේ. මම නම් ගොවිතැන් කරලා තියෙන නිසා මම මේක දන්නවා. දේශීය වී වැව්වේ හෙක්ටාරයකට කියන්නේ අක්කර 2කමාරක්. අක්කර 2කමාරකින් ලැබිලා තියෙන්නේ පියලවි මණ්ඩල මේ කියන්නේ මේ කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුව අක්කර 2කමාරකින් ලැබිලා තියෙන්නේ වී කිලෝග්‍රෑම් 900යි 1950 දී. අද 4800යි. 6 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. 1950 දී මේ රටේ අවශ්‍යතාවයෙන් 3න් 2ක් ගෙනලා තින්නේ පිටරටින්. හැබැයි මතක තියාගන්න මේ රටේ ඉන්නවා වී හෙක්ටාරයකින් වී කිලෝග්‍රෑම් 6000 7000 ගන්න ගොවියෝ ඉන්නවා. තායිලන්තයට ගියාම අපිට හම්බ වෙනවා වී කිලෝග්‍රෑම් 10000 ගන්න ගොවියෝ. මොකක්ද මේ තාක්ෂණය? අන්න ඒකයි ප්‍රශ්නේ. අපේ ඵලදායීතාවයේ ප්‍රශ්නයක් තියෙනවා. මට ඔයගේ කියන්න පුළුවන් තේ ගැන, රබර් ගැන, එහෙම නැත්නම් කුරුඳු ගැන, පළතුරු, එළවලු ගැන හැම දේ ගැනම අපිට තාක්ෂණයක් නැහැ. අපි තාක්ෂණය යොදාගන්නේ නැහැ. ඒ තාක්ෂණය නිසි ආකාරයෙන් අපි යොදා ගන්නවා නම් අපේ අර ජනගහනයේ 127 ඒ වගේම අපේ මේ 108 ප්‍රමාණය අපට හොඳ ඵලදායී තත්වයකට වර්ධනය කරගන්න පුළුවන්.
ඉතින් මේ ඵලදායී තාක්ෂණය ලබා දීම තමයි කෘෂිකර්මයට වහාම කළ යුතු වන්නේ. පෝර තහනම් කරන එක නෙවෙයි. ඇත්තම කිව්වොත් පෝර තහනම් කළේ කාබනික් ගොවිතැන තියෙන ආදරයට නෙවෙයි. ඩොලර් නැති හින්දා. මේ වගේ ලස්සන සිදුවීමක් වුණා ළඟදී ලෙබනනේ. ලෙබනනේ ආර්ථික අර්බුදය ඇති වෙලා ලෙබනනේ බංකොලොත් වුණා. අපිට වෙන්න තියෙන වැඩේ වුණා. ඒ වුණාම ලෙබනනේ මිනිසුන් සල්ලි නැති වුණා. ලෙබනනේ සල්ලි වල අගේ අහිමි වුණා. මිනිසුන්ට ආහාරයට මස් මාංශ ගන්න බැරි වුණා. මස් නැහැ, මාළු කන්න විදියක් නැහැ. අගමැතිතුමා දැන් නම් එතුමා මේ ඉවත් වුණා. අගමැතිතුමා කිව්වා මස් කන්න ගියාම ඕවැය කොලෙස්ටරෝල් ඇති වෙනවා. හෘද රෝග වැඩි වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ වේගන් ලැබෙන්න කියලා. සියලු දෙනාටම මේ එළවලු ආහාරයට ගන්න කියලා. ඒ වගේ කතාවක් තමයි ඔය කාබනික් ගොවිතැන පිළිබඳ දේ. ඇත්තටම මේ රටේ කෘෂිකර්මාන්තයේ විප්ලවීය පරිවර්තනයක් කරන්න පුළුවන් අපි ඵලදායීතාවය ඉහළ නංවන්න අපේ ආයතන වැඩ කරනවා නම් මිනිස්සු වැඩ කරනවා නම් අපේ ගොවි ජනතාව ඒ දෙසට නවීකරණය කරනවා නම් ඔබතුමා ජාතිකවාදී අදහස් වලින් විකාශනය වෙලා ඉන්නේ. එතකොට ඊට පස්සේ ඔබතුමා සම්පූර්ණ ලිබරල් කඳවුරකට මාරු වෙනවා. ඔබ ජාතිකවාදී අදහස් තියෙන කෙනෙක් නම් අපිට හිතන්න පුළුවන් ඔබ මේ වෙලාවේ ආරක්ෂණවාදී තැනක ඉන්නේ කියලා. නමුත් අපි දැනගන්න කැමතියි. ඔබතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය මේ මොහොතේ මොන වගේද? මේමයි අපි ඇල්ල ප්‍රායෝගිකවාදියෝ. ඉංග්‍රීසියෙන් කිව්වොත් ප්‍රැග්මැටිස්ලා. මේ ලෝකයේ ඔය උඟක් මේ ලංකාවේ මම දැකලා තියෙන ඔය මේ ලිබරල් වාදය, නව ලිබරල් වාදය, මේ ජාතිකවාදය අරෝමයා කියනවා. මේ ලෝකය ගත්තාම මේ අපේ ලෝකයේ දේශපාලන විද්‍යාව ගත්තම ප්‍රධාන මතවාද කීපයක් තියෙනවා. එකක් තමයි කොන්සර්වේටිව් වාදය. ඒ කියන්නේ සම්ප්‍රදාය. හදිසි විප්ලව එහෙම කරන්න හොඳ නැහැ. සම්ප්‍රදායට අනුකූලව ක්‍රමයෙන් පරිණාමය වෙන්න ඕනේ. මිනිහා කියන්නේ පරිපූර්ණ කෙනෙක් නෙවෙයි. ඒ මිනිහා තමන්ගේ සම්ප්‍රදාය තුල යන්න ඕන කියන එක. ඒක එක්තරා අනුශාකාවක් තමයි ජාතිකවාදය කියලා කියන්නේ. ඊළඟට තියෙනවා ලිබරල් වාදය. ලිබරල් වාදය ඊට කෙලින් පටහැනි කාරණයක් කිව්වේ. මොකද්ද? මිනිහට මේ ලෝකෙ දැනගන්න පුළුවන්. මිනිහට පරිසමාප්තයෙන් මේ ලෝකය හඳුනා ගන්න පුළුවන්. මිනිහා නිදහස් වෙන්න ඕන. මේ සම්ප්‍රදායික රදර පවුල් වලින්, රාජ්‍යත්වයේ, රජකම් වලින් නිදහස් හැම මිනිහටම නිදහස අයිති. නිදහස තමයි මේ ලිබරල් වාදයේ මූලික පාදය. ඊළඟට සමාජවාදය. සමාජවාදයෙන් කිව්වේ ඔහොම මේ පුජ්‍යලයේගේ පුජ්‍යල නිදහසෙන් විතරක් මේක කරන්න බෑ. පුජ්‍යල නිදහස ඊළඟට මිනිහා දේපොළ රැස් කරන්න පටන් ගන්නවා. දේපොළ රැස් කිරීම නිසා තව මිනිහෙක් දුක් විඳිනවා. පීඩිතයෙක් ඇති වෙනවා. ඒක හැම පැත්තෙම ඇති වෙනවා පීඩිතයා. සමහර අවස්ථාවල ජාතිකමය වශයෙන් පීඩිතව ඇති වෙනවා. සමහර අවස්ථාවල ලිංගිකමය වශයෙන් පීඩිතව ඇති වෙනවා. සමහර අවස්ථාවල ආර්ථිකමය වශයෙන් පීඩිතව ඇති වෙනවා. ඒ නිසා සමානාත්මතාවය තමයි මූලධර්මය වෙන්නේ. සියලු දෙනාටම සමානාත්මක. ඒ තමයි සමාජවාදයේ පදනම. ඔය මූලධර්ම තුන තිබුණේ. ඊළඟට මේ මෑත ඉඳන් ආපු 80 ඉඳන් ආව එකක් තමයි මේ පරිසරවාදය. හරිතවාදය. ඒතර ඒකෙන් කිව්වේ මේ සමාජ සාධාරණත්වය කියන එක මේ සමාජය විතරනේ පරිසරයක්වත් තියෙන්න ඕනේ කියලා. ඉතින් මේ වගේ ගැඹුරු සංකල්ප නමුත් මේ රටේ මේවා නිකන් හැල්ලුවට අර වාචාල කටවල් වලින් නව ලිබරල් වාදය මෙහෙම කීකී ඉතින් මිනිසුන්ට දෙසනවා. දන්නේ අර වහබ්වාදය වගේ තමයි. පණිවිඩයක් දාලා ඇව්වොත් කියන්න බලන්න මොකද්ද නව ලිබරල් වාදය කියලා දන්නේ නැහැ කියාගන්න. හැබැයි ඉතින් දෙසනවා. මේ වගේ මේ අර මේගොල්ලෝ ඇත්තට මේ තෙල් බේත් වෙලෙන්ද වගේ. අර ඉස්සර අපේ ගම් වල ඉන්න තෙල් බේත් වෙලෙන්ද කියලා જાතිය රසක් කතා 100ක් කියලා වචන තොරන් 1000ක් ගහලා විකුණනවා මහෞෂධයක් මිනිස්සුන්ට. ඒ වගේ දේශපාලන ඇම්බැට්ටෝ ටිකක් ඉඳන් තමයි මේ රටේ ඔය ටික හොඳ මට්ටමේ දේශපාලන සංවාදයක් නැත්තේ. ඔය හතර පහේම ප්‍රවණතාවල වැදගත් ප්‍රායෝගික කරුණු තියෙනවා. මිනිස් නිදහස පිළිබඳව, ඒ වගේම සමානාත්මතාවය පිළිබඳව සමාජයක පවතින්න ඕන. ඒ වගේම සම්ප්‍රදායේ තියෙන වැදගත්කම සම්ප්‍රදාය කියන්නේ ටෙම්පරාදු වෙච්ච දෙයක්. ඒ කියන්නේ ප්‍රැක්ටිස් එකෙන් අනුභවයෙන් ආපු දෙයක්. නිකම්ම ආපු දෙයක් නෙවෙයි. මේ අපේ පවුල කියන එක ඇති වෙලා තියෙන්නේ. රාජ්‍ය කියන එක ඇති වෙලා තියෙන්නේ. සමාජය කියන එක ඇති වෙලා තියෙන්නේ. ජාති ආගම ඇති වෙලා තියෙන්නේ. නිකම්ම නෙවෙයි. මේ සමාජයේ කාලාන්තරයක් ඒක ප්‍රැක්ටිස් කිරීමේ. ඊළඟට පරිසරවාදී. මේ හැම එකම වැදගත්කමක් තියෙනවා. ඉතින් මගේ මේ මොහොතේ මම ප්‍රායෝගිකවාදී. මම ප්‍රායෝගිකවාදී කොහොම නිකන් තියරිකාරයෙක් නෙවෙයි. මගේ කල්කිරියාව බලා ගන්න පුළුවන් මං කරපු අමාත්‍යාංශවලින්. මගේ අමාත්‍යාංශවල මං කුසලතාවයට මුල් තැන දීලා තියෙනවා. මගේ කිසිම ඥාතියෙක් මගේ අමාත්‍යාංශවල පදවි තානාන්තරවල ඉඳලා නැහැ. ඒ වගේම කිසිම ඥාතියෙක් මං දේශපාලනයට කැඳවාගෙන ඇවිල්ලත් නැහැ. මම මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ මගේ හයියෙන්. ඒ වගේම මම වගේම තමන්ගේ හයියෙන් ආපු මිනිසුන්ට තමයි
මම ඒ ආයතන බාර දීලා තියෙනවා. දැන් ඔය අද අර්බුදයට කියන කතා කරනවා විදුලි බල මණ්ඩලය. 2015 ජනවාරි 15 මම විදුලි බල මණ්ඩලයට යනකොට කෝටි 4500 බිලියන 45ක් පාඩු වෙන්න තිබිච්ච ආයතනයක්. බිලියන 20ක ලාභයකට මම පත් කළා දින 100 ඇතුළේ. ඔය අද කතා කරන පෙට්‍රෝලියම් කෝපරේෂන් එක. ඔය කණිතේ නීතික සංස්ථාවේ කෝටි 6700ක සහන දුන්නා මම දවස් 14ක් ඇතුළත. අද මේ තෙල් මිල වැඩි කරන ඔස්තාර්ලා ටිකක් එක්ක වෙලා දවස් 14ක් ඇතුළත කෝටි 6700ක සහන දුන්නා. මතක ඇති. පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් ඔක්කොම ගාන අඩු කරා 2015 ජනවාරි 27 වෙනිදා. මං ගියේ ජනවාරි 15. හුඟ දෙනෙක් කිව්වා පෙට්‍රෝලියම් එක කඩා වැටෙයි කියලා. මං දන්නවා අපේ ඒ පාලන තන්ත්‍රයේ හිටපු ලොකු නායකවෝ ගැස්සිලා හිටියා. මං ගත්තවක් කියමු. පෙට්‍රෝලියම් කෝපරේෂන් එක ටෙන්ඩර් 5යි තියෙන්නේ ඕකේ. ටෙන්ඩර් 5ම මං තරඟකාරී කළා. පෙට්‍රෝලියම් කෝපරේෂන් ලාභ ලැබුවා. හරි. එච්චරයි. ඔය මට නොයෙක් කතා කර අපිට එක දූෂණ චෝදනාවක් තියෙනවා. හරි. ඔය සියලු රාජ්‍ය ආයතන අපි හැදුවා. ඔය නාගරික සංවර්ධන අධිකාරිය ගැන ලොකුවට කතා කරනවා. බිලියන 39 කෝටි 3900ක ණයකන්දක් ගෝඨාභය මහත්තයා නගර ලස්සන කරන්න ගිහිල්ලා බාර දීලා තිබුණා. අපි ඒක ධනය වහටපත් කළා කෝටි 2300ක ආයෝජන ඉතුරු කළා ආවේ. අද මේ ආණ්ඩුව කොච්චර කයිය ගහුවත් ඔය නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් සංවර්ධන සංස්ථාවේ අයවැලේකන ඉදිරිපත් කරන්නේ නැහැ. ඇයි? අර මගේ එකත් එක්ක සංසන්දනය වෙයි කියලා තියෙන බය නිසා. ඒ වගේම මේ රටේ අමාරු ප්‍රශ්න අපි විසඳලා තිනවා. මීතර මුල්ල කුණු කන්ද කැඩුවා. අපි අවංකව කියනවනේ අපේ ආණ්ඩුවේ හිටපු ලොකු ඔක්කොම දෙනා වගේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඇවිල්ලා හිටියේ. කිසි කෙනෙකුට බැරුණා ඒක පාලනය කරන්න. අපි කුණු කන්ද කොට නැගුවා විතරක් නෙවෙයි අද අපි හදපු බලාගාරය තමයි කොළඹ කුණු ටික පුච්චන්නේ. මේ පුත්තල මේ දහසකුත් එක විරෝධතා මත හදපු අරුවක්කාරු කසලංගනේ තියෙන අවුරුදු 80ක් කුණු ගෙනින් දාන්න පුළුවන්. අවුරුදු 40ක් මේ රටේ ජයජයවර්ධනක කාලේ ඉඳන් හැම ලොක්කම ආර් ප්‍රේමදාස, කරු ජයසූරිය, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ කාටවත් කරන්න බැරුණා. ඒකටදී මගේ හපංකමක් නෙවෙයි. මොකද්ද? මම ඒකට හැකියාව තියෙන, නිපුණතාවයේ තියෙන පිරිස ගත්තා. ඒ පිරිසට අවශ්‍ය තැන දුන්නා. ඒ තැන දීලා ක්‍රියා කළා. ඒ නිසා මේ අපේ ප්‍රායෝගිකවාදය නිකන් හුදු විවේචනයක් නෙවෙයි. බලගතු ආයතන කරපු එක. හැබැයි මං අවංකව කියන්න ඕනේ. මට අද දවසේ මේ ආර්ථිකය බාර දුන්නත් අනේ අපිට නම් මේක මැජික් එකෙන් වගේ ඔය බැසිල් මහත්තයා කරන්න යනවා වගේ මැජික් වලින් නම් ගොඩ දාන්න පුළුවන් කමක් නැහැ. බැසිල් මහත්තයා කෙරුවා මං අද කිව්වයි කියලා හිතාගන්න. තව මාස 3කින් තේරෙයි. අනේ තව කෙනෙක් ඕනෑ කියලා කියන්න පටන් ගන්නවා ඔය කට්ටියම හඬ නගපු කට්ටියම. හරි. මොකද බැසිල් රාජපක්ෂ මහත්තයා කියන්නේ මේ අර්බුදයේ පළවෙනි වග උත්තරකාරව 5 දෙනාගෙන් එක්කෙනෙක්. මේකට වක් කියන්න ඕනේ මහින්ද රාජපක්ෂ අංක 1, 2 බැසිල් රාජපක්ෂ, 3 ගෝඨාභය රාජපක්ෂ, 4 ජමල් රාජපක්ෂ, 5 පී.බී. ජයසුන්දර. මේ 5 දෙනා තමයි අද මේ රට බංකොලොත් කිරීමේ, මේ රටේ ජාතික ධනය සූරා කන්න තමන්ගේ පවුලේ අයට හා ජාවාරම්කාරයට ඉඩ දීමේ, මේ රටේ විදුලි බලාගාර විකුණන්න, ගෑස් සම්පත විකුණන්න, තෙල් සම්පත විකුණන්න, කොළඹ නගරේ වටිනා ඉඩම් ටික විකුණන්න විදේශිකයන්ට, දේපොළ විකුණන්න කරන මේ දැවැන්ත ජාතිය පාවාදී මම මේකට කියන්නේ පරගැති ලිබරල් වාදය. මේ පරගැති ලිබරල් වාදයේ නායකයෝ 5 දෙනා. මේ 5 දෙනාට මේ රටේ මේ අභියෝගය හරියන්න බෑ. මේකට බොරුවට වාමාංශික සුදුහුණු ගන්න සමහරු වෙනවා. ජාතිකවාදී සුදුහුණු ගන්න කට්ටිය එනවා. සිංහල බෞද්ධ සුදුහුණු ගන්න කට්ටිය එනවා. මේක පරගැති ලිබරල් වාදයක්. ඇත්තටම මගේ ආර්ථික දැක්ම තමයි ප්‍රායෝගිකත්වයේ මත පදනම් වෙලා ශක්තිමත් රාජ්‍යයක් මත ධන උත්පාදනය හා සමාජ සාධාරණත්වය ආරක්ෂා වෙන පරිදි ඒ වගේම මම පරිසරවාදී පරිසර සංරක්ෂණයට මුල් තැන දෙන නව ආර්ථික ප්‍රතිපත්තියක් රටට ගෙනීම. ඒක මගේ අමාත්‍යාංශ වලින් මම පෙන්වලා තියෙන ප්‍රායෝගික ඇත්තක්. මම පාලනය කරපු තැන් වලින්. ඉතින් ඒක ගැන හැබැයි ඒ ඔක්කොම ජය ගන්න කණ්ඩායම වල. කණ්ඩායම තමයි මේ රටේ අධ්‍යාපනයේ මතු වෙලා තියෙනවා මේ රට තුල මේ පහුගිය අවුරුදු 70 ඇතුලේ ඊටාම ශක්තිමත් දැනුම ඇති පිරිසක්. ඒ දැනුම ඇති පිරිසට ඒ නිපුණතාපූර්ණ පිරිසට රට බාර දෙන්න දැන් කාලේ ඇවිල්ලා තියෙනවා. 1931 මේ රට සර්වජන ඡන්දයිතිය දීපු දවසේ ඉඳන් රටේ සාරය උරා බීපු පවුල් 4-5. ඒ වගේ මේ පවුල් 4-5ට ගෑවිච්ච පිරිස් දේශපාලන 16 රැළ වෙනුවට ප්‍රංශේ වුණා වගේ මේ මෑතදී පාකිස්තානයේ වුණා වගේ නව පරපුරක් විසින් මේ රට බාරගත යුතු යුගය දැන් එළඹිලා තියෙනවා. ඔබතුමාගේ අලුත්ම කැම්පේන් එක තමයි 43 සේනාංකය. මේකෙන් කියවෙන්නේ 43 නිදහස් අධ්‍යාපනයෙන් ආපු අයට පාලනය ලබා දෙන්න කියලා නෙවෙයි. මොකද මන්ත්‍රීතුමා හැබැයි අපේ රට තාම පාලනය කරන්නේ අපේ ආර්ථිකය පාලනය කරන්නේ 43 නිදහස හරහා ආපු අය තමයි අර. පවුල් 2-3කට රටේ ප්‍රධාන තනතුරු ජනාධිපති අගමැති තනතුරු එහාට මෙහාට දෝලණය වෙනවා වෙන්න පුළුවන්.
නමුත් අපි දකිනවා ඒ කියන්නේ උදාහරණයක් විදිහට පී.බී. ජයසුන්දර ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල හරහා ආපු කෙනෙක්. එතකොට මහා බැංකුව අධිපති. නිකන් උදාහරණයකට ගන්නකො මන්ත්‍රීතුමා අපේ රටේ දූෂිතම රාජ්‍ය ආයතන කීපයක් අතරින් වෙන වරාය සහ සුරාබදු එක. එතකොට මේකේ ඉන්නේත් මේ නිදහස් අධ්‍යාපනයේ හරහා ආපු අයනේ. මේගොල්ලොන්ට මේ පාලනය කරන්න පුළුවන් වේවිද? ඒගොල්ලොත් ඉන්නේ ඒ කුණු ගොඩේමනේ. අනිත් එක තමයි ළඟම උදාහරණය. ගම්මන්පිල ඇමතිතුමා. එතුමා O level වලින් එක ලංකාවේම A level වලින් එක අයිලන්ඩ් රෑන්ක් එකක් තියෙනවා. ඊට පස්සේ ස්කෝලර් එකක් හම්බෙලා ඕස්ට්‍රේලියාවට යනවා වැඩිදුර අධ්‍යාපනය සඳහා. එතුමා 43 නිදහස් අධ්‍යාපනය හරහා ආපු කෙනෙක්. හැබැයි එතුමා තමන්ගේ වැඩේ හරියට කරනවා කියලා ඔබතුමා හිතනවාද? මෙහෙමයි. ඔය එක එක්කෙනා තමන්ගේ ඒවා ඉදිරියේ ගහගෙන තියෙන අයිලන්ඩ් රෑන්ක් අරව මේවා ගැන ඒ මම කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒගොල්ලන් කෙරුවාවෙන් තමයි ඒවා අපි බලන්න ඕන. වර්ග හතරක් ඉන්නවා අපි විසින් පිටු දැකිය යුතු ඔබ කියන නිදහස් අධ්‍යාපනයෙන් මතුවෙච්ච. වර්ග හතරක්. කවුද? එක තමයි වචන තොරන්කාරයෝ. උගත්කම තියෙන හැබැයි කියන්න කතා වචන තොරන් වලින් අතිශය යෝක්ති කතා කියලා රට රවට්ටලා. ඔය දැන් පහුගිය කාලේ කැමැති චරිත ටික දාගන්න එකට. ඔය පහුගිය කාලේ ඔය කියපු මේ රට පුටින්ගේ රට කරනවා, මේ රට ලී කුවාන් වූ කරනවා, මේ රට මහතිර් මොහමඩුයි කියුබාවේ පිදල් කැස්තොයි මේ ඔක්කොම එක්කහුව වෙලා එන අම්මේ තාත්තේ කියලා ගිරිය පුප්පගෙන ආපු කට්ටිය. ඒගොල්ලෝ වචන තොරන්කාරයෝ. ඒගොල්ලෝ ප්‍රායෝගිකව වැඩක් කරලා නැහැ මේ රටේ. අදටත් කරන්නේ හෙට කරන්නත් බෑ. ඒගොල්ලෝ අපි පිටු දැකිය යුතුයි. දෙවෙනි එක තමයි ඇත්තටම විෂය දැනුම තියෙනවා. හැබැයි දූෂිතයෝ නෙවෙයි. හැබැයි ප්‍රායෝගිකව යමක් ක්‍රියාත්මක කළා ප්‍රායෝගික ප්‍රතිඵල ලබා දෙන්න බැරි අය. සමහරට විශ්වවිද්‍යාල ගුරුවරු, ආචාර්ය උපාධි තියන අය, ටයි කෝට් අඳින අය යමක් පැහැදිලි කරන්න පුළුවන් රූපවාහිනියට ඇවිල්ලා. හැබැයි වැදගත් විදිහට අරුබුදයක් ඇති වෙච්ච වෙලාවේ ක්‍රියා කරන්න බෑ. දැන් මම හොඳ අත්දැකීමක් මට තියෙනවා. මිහිතොට මුල්ල කුණු කන්ද කැඩිච්ච වෙලාවේ අපේ ආණ්ඩුවේ හිටපු රාජකීය විද්‍යාලයේ ගිය ටයි කෝට් ඇඳපු කට්ටියට කට උත්තර නැතුණා මාස දෙකක්. මොකද කරන්නේ කියලා. හැබැයි උගත් කට්ටිය හිටියා එතන. හොඳට කරුණු පැහැදිලි කරන්න පුළුවන් කට්ටිය හිටියා එතන. කට උත්තර නැතුව හිටියා මොකද කරන්න කියලා කොළඹ කුණු කොට ගහලා ඩෙන්ගු වලින් මිනිස්සු මැරෙන්න ගත්තා. මතක ඇති 2017 අප්‍රේල් වල ඉඳන් ජූලි දක්වා. ප්‍රායෝගික නැහැ. පොතේ ගුරාලා. ඒගොල්ලන්ට අපි රැවටිය යුතු නැහැ. 3 උගත් දක්ෂයි හැබැයි පුටුවේ වාඩි වෙච්ච දවස් ඉඳන් බලන්නේ හොරකම් කරන්නේ. ඒ කට්ටියත් කවුද කියලා ඔය ගොඩට දාලා බලන්න පුළුවන්. තව කට්ටිය ඉන්නවා කාරණෙත් දන්නවා, කරන්න ඕන දේත් දන්නවා. හැබැයි නායකයාට අනුව පට්ටපල් බොරු කිය ඒක ආරක්ෂා කරන්න හදනවා. වාරකම් කාලේට මේ මාළු මැරෙනවයි කියනවා, ආර්ථික අර්බුදයක් මොකුත් නැහැයි කියනවා, මේ ඊළඟ දශකයේ බැසිල් රාජපක්ෂගේ කියලා කියනවා. සමහර ආචාර්ය මහාචාර්යවරු ඒගොල්ලෝ අයිති ඒකට. ඒ දේශපාලන දාසියෝ. මෙන්න මේ කණ්ඩායම් හතරට අයිති නැති පිරිසක් මේ රටේ ඉන්නවා. ඒ පිරිස තමයි මේ රට ආදරය කරන, මේ රට ඉදිරියට ගෙනියන්න කැප වෙන්න පුළුවන් යමක් මහ පොළොවේ කරපු ප්‍රායෝගික රටට ආදරය කරන ඒ නියම වියත්තු පිරිසක්, උගත්තු පිරිසක් මේ රටේ ඉන්නවා. ඒගොල්ලොත් ඇවිල්ලා තියෙන නිදහස් අධ්‍යාපනය. ඉතින් අන්න අර හතර ගොල්ලෝ ඇරෙන්න මෙන්න මේ කණ්ඩායම ඉදිරියට ගෙනීම තමයි අපේ අරමුණ. ඊළඟට අපි අහන්න කැමති අපි දකිනවා පහුගිය දවසක සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ රැස්වීමකදී ඔබ විපක්ෂය නියෝජනය කරමින් ඔබ කියනවා මේ මොහොතේ මිනිස්සු අපිව විශ්වාස කරන්නේ නැහැ. අපි කලින් පාර අපේ පොරොන්දු කඩ කළා කියලා ස්වං විවේචනයක් කරනවා. ඇත්තට මන්ත්‍රීතුමා අපේ විවේචනය බොහොම ගරුකොට බාර ගන්නවා. හැබැයි අපි අහන්න කැමති ඔබතුමා හිතනවද ඇත්තටම එදා ඒ කරපු අඩුපාඩු විපක්ෂයේ දැන් ඇතුළේ ඉන්න පිරිස් හදාගෙනද ඉන්නේ කියලා. හැබැයි අපිට හිතනවා මේ තියෙන ප්‍රශ්නෙට විසඳුමක් ගන්න කියලා මිනිස්සු විපක්ෂ ගෙනාවත් ඒකෙනුත් අපිට මහා ලොකු මැජික් එකක් බලාපොරොත්තු වෙන්න බෑයි කියලා. එතකොට මිනිස්සු විදියට අපිට මොකක්ද තියෙන බලාපොරොත්තුව නැත්තම් තව අවුරුදු කිහිපයකට පස්සේ ඔබටත් මටත් මේ ගැන නැවතත් කතා කරන්න සිද්ධ වේවිද? මෙහෙමයි. මේ රටේ ඇති වෙනවා මතයක් කෙසේ හෝ තියෙන ආණ්ඩුව පරද්දන්න ඕනේ කියලා. එතකොට මොනවා හෝ සන්ධානයක් එක්කහුව වෙන්න පුළුවන් අයට ගහන්න ඕනේ කියලා. දැන් ඒ ක්‍රමයට තමයි 2015 ඒ ආණ්ඩුව පිහිටෙව්වේ. නමුත් අපි දන්නා වෙච්ච දේ. බොහෝ දෙනෙක් ඒකට එක්කහුනේ සැදැහැසිතින්. හොඳ පූජා සිතුවිල්ලකින් තමයි එකතු වුනේ. නමුත් ඒ ඇති කරපු ආණ්ඩුව අල්ලගත්තා, අත්පත් කරගත්තා. 3-4 දෙනෙක් උඩින් ඇවිල්ලා අර ජාවාරංකාර පන්තිය ඇවිල්ලා අන්තිමට අර කටකතාවෝ ගියා හොරු අල්ලන්න ආපු ආණ්ඩුව
හොරු විසින් අල්ලගත්තා කියලා. ඒක තමයි උනේ. ආයේ ඒ જાතිය සෙල්ලමක් වෙන්න පුළුවන්. ආයේ ඒ જાතිය සෙල්ලම් වලට අපි ඉඩ දෙන්නේ නැහැ. අපට පේන්නේ අවංකවම ගත්තොත් මේ අවස්ථාවේදී විපක්ෂ බලවේග තුල ඒ රටට අවශ්‍ය කරන ඒ නැවුම් ප්‍රතිපත්තිය ඒ පෞල්වාදයෙන් තොර ඒ වගේම පක්ෂ වලට ගැට ගැහිච්ච තොරෙන් තොර නවීකාරක ගුණය අපට පේන්නේ නැහැ. ඒක අවංකව අපි කියන්න බෑ මිනිස්සුන් නිකන් බුරු කියලා වැඩක් නැහැ. මොකද අපිව විකුණලා තමයි බලයට ආවේ. අන්තිමට කවුද මේකට වන්දි කෙව්වේ? අර මමයි රාජේෂ් සේනාරත්නයි විතරයි හිරේ ගියේ. ඔය කියන ආණ්ඩු විරෝධීන් ආණ්ඩුවත් එක්ක ගහ ගන්න අය ගිරියේ පුප්ප ගැන කතා කරන හැම කෙනාටම මොකුත් උනේ නැහැ. හරි. ඉතින් ඒ නිසා අපි ලෑස්ති නැහැ තව පාරක් අපි රැවටෙන්නත් අපිව පෙන්ලා ජනතාව රවට්ටන්න. ඒකට අපි ලෑස්ති නැහැ. මේ ආණ්ඩුව ඉවත් කරයි කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැති විත්ති මම බොහොම පැහැදිලිව කියනවා. මොකද අපිට එහෙම අවස්ථාවක් 2015 දුන්නා. ඒ අවස්ථාව අපි දැක්ක කොහොමද පාවිච්චි කළේ කියලා. ඒක නිසා දැන් අවශ්‍යයි හැම පක්ෂෙම ඉන්න ඊටාම හොඳ පිරිස් අපි ඒ අඳුර ගන්න ඕනේ. හොඳින් වැඩ කරන්න පුළුවන් පිරිස් ඉන්නවා. සමගි ජන බලවේගය ඉන්නවා. එක්සත් ජාතික පක්ෂය ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නවා. මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉන්නවා. දෙමළ සන්ධානයේ ඉන්නවා. මේ පිරිස් අපි අඳුනා ගන්න ඕනේ. මේ අඳුනා ගන්න පිරිස වගේම මීට වඩා බලගතු පිරිසක් ඉන්නවා එළියේ. කුසලතාවයෙන් නිපුණතාවයෙන් මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් අලුත් බලවේගයක්. ඒ බලවේග දෙකේ එකමුතුවෙන් මේ රට ගලවා ගැනීමේ මෙහෙයුමක් දැන් රටට අවශ්‍යයි. අන්න ඒක තමයි මම නම් ඉදිරියේදී කැප වෙන්නේ. එහෙම නැතුව අර ආණ්ඩුව පෙරලා මේ ආණ්ඩුව ගෙනල්ලා එක පවුලක් වෙනකොට තව පවුලක් ගේන විදිහේ වැඩවලට නැවත අපි හවුල් වෙන්නේ නැහැ. එහෙම මේ රටේ ජනතාව රවට්ටන්න ඉඩ දෙන්නෙත් නැහැ. අවසාන වශයෙන් මන්ත්‍රීතුමා ඔබතුමාගෙන් අහන්න කැමතියි මේක අපිට ඇහෙන සමාජයෙන් ඇහෙන දෙයක්. සමාජයේ ඔබතුමා ගැන දැඩි බියක් දක්වනවා. ඒ කියන්නේ ඔබතුමා කවදා හරි ක්‍රූර දැඩි පාලකයෙක් වෙයි කියලා. මිනිස්සු එහෙම හිතන එක සාධාරණද මන්ත්‍රීතුමා? ඒක එහෙම හිතන එක හරිද? මෙහෙමයි. ඔය මම මේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් ආපු කෙනෙක්. මගේ තාත්තගේ අම්මගේ බූදලයක් පෙන්නගෙන හරි එහෙම නැතුව එහෙම මතුවෙච්ච කෙනෙක් නෙවෙයි. මොනවද මං කරලා තියෙන්නේ? මම මේ රටේ මිනිසු ඝාතනය කරලා තියෙනවද? මගේ රාජ්‍ය බලය පාවිච්චි කරලා මිනිසුන්ගෙන් පලිය අරන් තියෙනවද? නෑ. මොකද මේ රටේ ඇත්තම ජනතාවගේ ලේ උරාබුන ජාවාරංකාර පන්තිය දන්නවා මගෙන් සමාවක් නෑ කියලා. මාත් එක්ක ඩීල් එකක් නෑ කියලා. ඒක ඒගොල්ලෝ දන්නවා. කවුරුවක් කියන්නේ නැහැ මම දුර්වලයෙක් කියලා. කවුරුවක් කියන්නේ නැහැ මම මෝඩයෙක් කියලා. කවුරුවත් කියන්නේ නැහැ මේ රට මට බාර දුන්නොත් මං කරන එකක් නැහැ කියලා. ඒ නිසා මේ මායාවක් මවනවා. මම මොකක් කළා නැහැ. මේ ඝාතකයෝ අත්වල ලේ දැවරිච්ච ඝාතකයෝ දහස් ගණන් මිනිස්සු මරන අනදීපු අය මම හැමදාම හිටියේ පීඩිතයාගේ පැත්තේ. නිකන් මිනිස්සුන්ට බය කරනවා. හරි? මිනිස්සුන්ව නිකන් බය කරනවා. මේ අපි ප්‍රභාකරන්ට විරුද්ධ වුණා. ඒක පරාජය කරන්න අපි ආත්ම අධිෂ්ඨානයෙන් වැඩ කරා. අපි නොඉන්න ප්‍රභාකරන් තාම ඉන්නවා. සමහරට මේ රට පාලනය කරනවා. අපි දීනියෝ වගේ ප්‍රභාකරන්ට ආයුධ දුන්නේ නැහැ. අපි ප්‍රභාකරන් එක්ක සාමසාකච්ඡා කරන්න ගියේ නැහැ. අපි ප්‍රභාකරන්ට සල්ලි දුන්නේ නැහැ. අපි ඒක අභීතව සටන් කළා. අපේ අන්නේ අධිෂ්ඨානයේ මේ ජාවාරංකාර පන්තිය දන්නවා. මේ ජාවාරංකාර පන්තිය දන්නවා අර 2015 වගේ වෙරළාකත් ආණ්ඩුව පෙරළුනොත් ඩීල් එකක් එහෙම දාගන්න ඉඩක් නැහැ කියලා. එතනින් මේ ජාවාරංකාර පන්තිය සහ මේ රටේ ප්‍රභූ පෞල්වාදේ මේ පැලැන්තිවාදේ අවසානයේ එනවයි කියලා ඒගොල්ලෝ දන්නවා. ඉතින් ඒගොල්ලෝ අපිට එරෙහිව ඉන්නවා. අපි බය වෙයිද? අපේ අරගලේ අතාරිනවද? නෑ. අපිට නොඑක් දේවල් කරයි එකතු වෙලා ගහයි. දනුත් කරන්නේ එහෙමයි එකතු වෙලා ගහයි මඩ ගහයි නොඑක් ආකාරයෙන් කටයුතු. පහුගිය කාලේ ජාවාරංකාරව මැතිවරණය මාව පරාජය කරන්න විශාල වශයෙන් වැඩ කළා. 2010 දිත් වැඩ කළා. ඉතින් 15 දිත් වැඩ කළා. මම පරාජය වෙලා නැහැ. ඒ වගේ මගේ මේ ප්‍රතිපත්ති මේ වෙනස් වෙලත් නැහැ. මම කිසිම දෙයක් කරන්නේ නැතුව මේ මාධ්‍ය දෙක තුනක් එකතු වෙලා යම් යම් කාරණා ගෙනල්ලා බය කරලා එහෙම කටයුතු කරනවා. ඒ බයම තමයි මට තියෙන ශක්තිය. මොකද මේ කවුද මේ කියන්නේ? මේ රටේ ජාවාරංකාර පන්තියයි මේ කියන්නේ මේ අහිංසක මහජනයාට. හරි? ඉතින් ඒ නිසා මේ රට අද ඇත්තටම විප්ලවකාරී පරිවර්තනයක් අවශ්‍යයි. ඒ පරිවර්තනයේදී නිශ්චිතවම මේ පැලැන්තිකාරෝ ටික මේ 1931 ඉඳන් රාජ්‍ය බලය läගෙන ඉන්න මේ ලේමාපිල්ලු ටික අයින් කරන්න ඕනේ. නිශ්චිතව මේ රාජ්‍ය අත්අඩංගුවට අරන් තියෙන විදේශීය කොම්පැනිකාරයෝ ඒ කොම්පැනිකාරොත් එක්ක ගැට ගැහිලා ඉන්න දේශීය ජාවාරංකාරයෝ 3-4 දෙනා ඒ වගේ මේකත් එක්ක ගැට ගැහිලා ඉන්න පෞල් පරම්පරාකාරයෝ ටික ඉවත් කරන්න ඕනේ. ඒකට අපි කැප වෙනවා.
මහජනතාව ඇත්තටම බිය විය යුත්තේ උන්ට. ඇත්තටම මේ රටේ ලේ වගුරවල තියෙන උන්. හරි. අද ඔය ආණ්ඩුවේ විපක්ෂයේ දෙපැත්තෙම ඉන්න අය මේ රටේ අහිංසක මහජනතාව ලක්ෂ ගණන් ඝාතනය කරන්න අනදීපු අය. මරපු අය ඇත්තටම. ඉතින් ඒ නිසා මේ ඒගොල්ලෝ අපට බය වෙලා තියෙන වෙන ප්‍රශ්නයක් හින්දා නෙවෙයි. ඒවල පෙලන්තිය මෙතනින් අවසන් වෙනවා කියලා දන්න නිසා. ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙන වැඩ රාජකාරී දහසක් මැද අපේ ආරාධනය පිළි අරගෙන අපේ මැදිරියට පැමිණියාට බොහොම හරබර සංවාදයක් අද දිනේ පැවැත්වුණා. නැවතත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා පාටලී චම්පික මන්ත්‍රීතුමාට. බොහොම ස්තුතියි.